හරි බලන්නකො ළමයි. භ්‍රමණ චලිතය කොටසක් කතා කරන්න ඉන්නේ. මේකෙදි අපි මුලින්ම කතා කරන්න මේ දැන් කතා කරන්න තියෙන ව්‍යාවර්තය කියන කොටසේ ඉඳන් ව්‍යාවර්තය කතා කරන්න කලින් අපි දන්නවා දැන් භ්‍රමණ චලිතය කියන්නේ රේඛීය චලිතයත් එක්කම යන කෙනෙක්. ඒ කියන්නේ භ්‍රමණ චලිතය රේඛීය චලිතයයි එක වගේ ක්‍රියාත්මක වෙන දෙන්නෙක් පැති දෙකක. එක වගේ ක්‍රියාත්මක වෙන දෙන්නෙක් පැති දෙකක. එතකොට ව්‍යාවර්ත ගැන කතා කරන්න කලින් අපි චුට්ටක් මතක් කරොත් බලය ගැන නිව්ටන් නියම පාඩමේදී අපි බලය හඳුනා ගන්නවා. බලය හඳුන්වන්නේ රේඛීය චලිත ස්වභාවය වෙනස් කරන බාහිර සාධකය කියලා. බලය අපි හඳුන්වන්නේ රේඛීය චලිත ස්වභාවය වෙනස් කරන බාහිර සාධකය කියලා. බාහිර සාධකය කියලා. මේ බලයත් එක්ක ඔයාලට මතක ඇති නිව්ටන් නියමවලදී අපි නිව්ටන්ගේ දෙවෙනි නියමෙදී බලය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරනවා F සමානයි ma කියලා. මේ ප්‍රකාශනයත් අපිට මේ කොටසේදී අතිශය වැදගත් එක්කෙනෙක්. F සමානයි ma අපිට අතිශය වැදගත්. දැන් ඔය බලය රේඛීය චලිතයේදී බලය වගේ එක්කෙනා තමයි භ්‍රමණ චලිතයේදී අපි ව්‍යාවර්තය කියලා හඳුන්වන්නේ. ව්‍යාවර්තය එහෙම නැත්නම් බල ගූර්ණය කියලාත් කියනවා. බල ගූර්ණය කියලා කියන්නත් පුළුවන්. මෙයාගේ සංකේතය සමහර අවස්ථාවල කැපිටල් G ගෙන් සංකේත කරනවා. ගොඩක් වෙලාවට ග්‍රීක අකුරක් වෙච්ච ටෝ වලින් සංකේත කරනවා. එතකොට මෙතන ව්‍යාවර්තය කියලා අපි ඇත්තටම හඳුනගන්නේ අර රේඛීය චලිතයේ බලය වගේම එක්කෙනා රේඛීය චලිතයේදී බලය අපි හැඳින්වුවේ රේඛීය චලිත ස්වභාවය වෙනස් කරන බාහිර සාධකය කියලානේ. මෙතන මෙන්න මේ රේඛීය චලිත ස්වභාවය කියන වචනේ විතරයි වෙනස් වෙන්නේ ව්‍යාවර්තය හඳුන්වද්දී. ව්‍යාවර්තය එතකොට අපිට හඳුන්වන්න පුළුවන් භ්‍රමණ චලිත ස්වභාවය වෙනස් කරන බාහිර සාධකය කියලා. භ්‍රමණ චලිත ස්වභාවය වෙනස් කරන බාහිර සාධකය කියලා හඳුන්වන්න පුළුවන්. බාහිර සාධකය කියලා. මෙතන සමතුලිතතාවය කොටසදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති බල ගූර්ණය බලය වාරයක් භ්‍රමණාක්ෂේ නම් තියෙන ලම්බ දුර කියන ගුණිතයෙන් අරගන්න පුළුවන් කියලත් මෙතනත් ඒකම තමයි එන්නේ. හරිද? අපි ඊට පස්සේ ව්‍යාවර්තයට ගියොත් මෙන්න මෙහෙම හිතන්න අංශුවක් භ්‍රමණය වෙනවා කිසියම් භ්‍රමණ අක්ෂයක ඉඳන් r දුරකදී. සිම්පල් m ස්කන්ධයක් තියෙන අංශුවක් භ්‍රමණ අක්ෂයේ ඉඳන් r දුරක පතයකින් අර r වෙච්ච වෘත්තාකාර පතයක සිම්පල් m අංශුවක් භ්‍රමණය වෙනවා. සිම්පල් m අංශුවක් භ්‍රමණය වෙනවා. එතකොට අපි ආරම්භක අවස්ථාවේදී මේ අංශුව අපි හිතමු t සමානයි බිඳුවේදී මේ අංශුව මෙන්න මෙතන තියෙනවා කියලා අරගමු අරය r. එයා ඒ වෙලාවේ චලිත වන වේගය මම u කියලා අරගන්නම්. එයා ඒ වෙලාවේ චලිත වන රේඛීය වේගය u කියලා අරගන්න. මම මෙතන මේ අංශුවට චලිත දිශාවටම බලයක් සපයනවා f කියලා බලයක් සපයනවා. මම ඊළඟට ඉතා කුඩා කාලයකදී t සමානයි t කියලා ඉතා කුඩා කාලයකදී මේ අංශුවේ පිහිටීම අරගන්න. මතක තියාගන්න මේක ඉතා කුඩා කාලයක් නම් මේ වගේ මං ඇන්දට ලොකු චාපීය පතයක් යන්න විදිහක් නැහැ. ඉතා කුඩා කාලයක් නම් ඉතා කුඩා කාලයක් නම් මෙයා යන්නේ කෙටි දුරක්. හැබැයි අර පැහැදිලිව පෙන්වන්න ඕනේවට මං ටිකක් ලොකු කෝණයක් කරකුණා කියලා හිතන්න. අර f බලය යටතේ මේ අංශුව u වේගයේ ඉඳන් දැන් වේගය වැඩි කර ගන්නවා කියලා හිතමු v දක්වා. v දක්වා වැඩි කර ගන්නවා කියලා හිතමු. හරිද? මේක
පළවෙනි අවස්ථාව අපි A කියලා හිතමු. මෙතන දෙවෙනි අවස්ථාව B. මේ සිම්පල් T ව මම තේරුවේ ඉතා කුඩා කාලයක් නම් T ව මම තේරුවේ ඉතා කුඩා කාලයක් නම් මතක තියාගන්න මට මේ AB කොටස AB ඡාප කොටස වක්‍රයක් නෙමෙයි සරල රේඛාවක් කියලා හිතන්න පුළුවන්. මොකද මම තේරුවේ ඉතා කුඩා කාලයක් නම් මෙයා කැරකෙන්නේ ඉතා කුඩා දුරක්. එතකොට වෘත්තයක ඉතා කුඩා පළලක් ගනිද්දී ඒක වක්‍රයක් කියලා මට පේන්නේ නැහැ. ඒක මට පේන්නේ නිකන් සරල රේඛාවක් කියලා. එහෙනම් මේ සිම්පල් T ඉතා කුඩා කාලයක් නම් AB ඡාප කොටස සරල රේඛාවක් කියලා හිතන්න පුළුවන්. සරල රේඛාවක් කියලා හිතන්න පුළුවන්. මම දැන් මේ බලය ලියන්න ගත්තොත් අපි දන්නවා බලය කියලා කියන්නේ ගම්ම්‍යතා වෙනස් වෙන ශීඝ්‍රතාවය. බලය කියලා කියන්නේ ගම්ම්‍යතා වෙනස් වෙන ශීඝ්‍රතාවය. මට එහෙනම් ගත්ත හැකි පසු ගම්ම්‍යතාව mv ඍණ මුල් ගම්ම්‍යතාව mu. දැන් මට මෙහෙම කෙලින්ම mv ඍණ mu ගන්න පුළුවන් වෙන්නේ මේක ඉතා කුඩා කාලයක් AB ඡාප කොටස සරල රේඛාවක් කියලා ගත්ත නිසා. mv බෙදීම mu ඕක බෙදන්න ඕනි ගත වෙච්ච කාලය සිම්පල් t කින්. ගත වෙච්ච කාලය සිම්පල් t කින්. මම මෙතන මෙහෙම වැඩක් කරනවා. මම මෙතන ඔය ප්‍රකාශනයේ v සහ u කෝණික ප්‍රවේග ඇසුරින් ආදේශ කරන්න. v සහ u කෝණික ප්‍රවේග ඇසුරින් ආදේශ කරන්න. අපි හිතමු මෙන්න මේ ආරම්භක අවස්ථාවේදී මෙයා කැරකෙන කෝණික ප්‍රවේගය ඔමෙගා නෝට්. මෙතන කැරකෙන කෝණික ප්‍රවේගය ඔමෙගා. එහෙනම් මට මෙතන ආරම්භක රේඛීය වේගය u ලියා ගන්න පුළුවන් නේද? r ඔමෙගා නෝට් කියලා. v සමානයි r ඔමෙගා දැනුමේ. ඔය විදිහටම මට මෙතන v ලියා ගන්න පුළුවන් නේද? r ඔමෙගා කියලා. මම ඕක මෙතනට ආදේශ කරොත් මට අරගන්න පුළුවන් f සමානයි mr ඔමෙගා ඍණ mr ඔමෙගා නෝට් බෙදීම t කියලා. හරිද? බෙදීම t කියලා. මම මෙතන පොදු සාධක එළියට අරගන්නවා mr ව. එතකොට ඇතුළේ ඉතුරු වෙනවා ඔමෙගා ඍණ ඔමෙගා නෝට් බෙදීම t. ඕක තමයි f කියන්නේ. මෙතන ඔමෙගා ඍණ ඔමෙගා නෝට් කියන්නේ කෝණික ප්‍රවේග වෙනස කාලයෙන් බෙදලා එන අගය. එහෙනම් මේ ඔමෙගා ඍණ ඔමෙගා නෝට් කියන්නේ ඇල්ෆා කෝණික ත්වරණය. කෝණික ත්වරණය ඔයගලන්ට මතක ඇති. කෝණික ත්වරණය අරගන්නේ කෝණික ප්‍රවේග වෙනස බෙදීම කාලයේ විදිහට. එහෙනම් ඔය ඔමෙගා ඍණ ඔමෙගා නෝට් බෙදීම t කියන්නේ ඇල්ෆා. මට එහෙනම් මේ ප්‍රකාශනය මෙහෙම හදාගන්න පුළුවන්. මේ ඔමෙගා ඍණ ඔමෙගා නෝට් බෙදීම t වෙනුවට ඇල්ෆා ආදේශ කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මම මේ ප්‍රකාශනයේ දෙපැත්තම r ගෙන් ගුණ කරනවා පොඩ්ඩක්. දෙපැත්තම r ගෙන් ගුණ කරද්දී මට මෙතන එනවා mr ගේ වර්ගයක්. වම් පැත්තේ එනවා fr කියලා, දකුණු පැත්තේ එනවා mr වර්ගයක්. අර ඔමෙගා ඍණ ඔමෙගා නෝට් බෙදීම t ට මම ඇල්ෆා ආදේශ කරා. දැන් මෙතන අපි දන්නවා බලය වතාවක් ලම්බ දුර කියන්නේ. අපි දන්නවා බලය වතාවක් ලම්බ දුර කියලා කියන්නේ ව්‍යාවර්තයට. mr වර්ගය කියන්නේ අවස්ථිති ගූර්ණයට. අවස්ථිති ගූර්ණය mr වර්ගය ලක්ෂ්‍ය ස්කන්ධයක අවස්ථිති ගූර්ණය. එහෙනම් අපිට ප්‍රකාශනයක් එනවා ව්‍යාවර්තය tau සමානයි I ඇල්ෆා කියලා. ව්‍යාවර්තය tau සමානයි I ඇල්ෆා කියලා. tau සමානයි I ඇල්ෆා කියලා. හරිද? අපිට ඔහොම අරගන්න පුළුවන් මෙයාගේ ප්‍රකාශනය. එහෙනම් අපිට
ව්‍යාවර්තය සඳහා ප්‍රකාශනයක් භ්‍රමණ චලිතයේදී අරගන්න පුළුවන් ටෝ සමානයි I ඇල්ෆා. ටෝ සමානයි I ඇල්ෆා. හරිද? ඉක්මනට මේ විස්තරය දාගන්න. අර උඩ පැත්තක ලියාගන්න බලය කියලා කියන්නේ රේඛීය චලිතයේ ස්වභාවය වෙනස් කරන බාහිර සාධකය කියලා. ඒක වෙන පාටකින් ලියාගන්න. බලයට රේඛීය චලිත ස්වභාවය වෙනස් කරන බාහිර සාධකය කියලා වෙන පාටකින් ලියාගන්න. ඊට පස්සේ ව්‍යාවර්තය කියලා ප්‍රධාන මාතෘකාවක් දාලා මේ විස්තරය දාගන්න කෙටි සටහනක් විදිහට. හරි. නෝට් එක සම්පූර්ණ කරගත්තද? යශිත් ලියාගෙන ඉවරද? හරි සර් ඉවරයි. හරි. මේ බලන්නකො. දැන් මෙතන රේඛීය චලිතයේදී අපිට ආවා රේඛීය චලිතයේදී අපි අරගත්තොත් වස්තුවකට ලබා දෙන බලය F, එයාගේ ස්කන්ධ M, එයා ඒ බලය නිසා අරගන්න ත්වරණය A කියලා. අපි රේඛීය චලිතයේදී මේ අතර සම්බන්ධය අරගත්තේ F සමානයි MA කියලා. අපි භ්‍රමණ චලිතයේ පැත්තට ගියොත් එතෙන්දී අපි වස්තුව භ්‍රමණය කරනවා කියලා හිතනද ඒ වස්තුව භ්‍රමණය කරන ව්‍යාවර්තය ටෝ කියලා අරගමු. දැන් භ්‍රමණ චලිතයේදී ඔයගොල්ලන්ට මතක ඇති ස්කන්ධය කියන එක වැදගත් රාශියක් නෙමෙයි. ස්කන්ධ ව්‍යාප්තියයි වැදගත් රාශිය උනේ භ්‍රමණ චලිතයේදී. ස්කන්ධ ව්‍යාප්තිය ගැන කතා කරද්දී අපි ඒ සම්බන්ධව ගත්ත භෞතික විද්‍යාවේ රාශිය තමයි අවස්ථිති ගූර්ණය. ස්කන්ධ ව්‍යාප්තිය තමයි වැදගත් රාශිය උනේ. ඒ සම්බන්ධව ගත්ත භෞතික විද්‍යාවේ මූලධර්ම තමයි අවස්ථිති ගූර්ණය. අපි එතකොට මේ වස්තුවේ අවස්ථිති ගූර්ණය වැදගත් වෙන්නේ මම අවස්ථිති ගූර්ණය I කියලා හිතන්න. I කියලා හිතන්නම් අවස්ථිති ගූර්ණය මේ දීපු ටෝ කියන ව්‍යාවර්තය නිසා මේ වස්තුව ඇල්ෆා කෝණික ත්වරණයකට ලක් වෙනවා කියලා හිතමු. එහෙනම් මේ පද අතර සම්බන්ධය තමයි අපි අර කලින් අරගත්තේ ටෝ සමානයි I ඇල්ෆා කියලා. ටෝ සමානයි I ඇල්ෆා කියලා. දැන් බලන්න රේඛීය චලිතයේදී වස්තුවක් චලිත කරේ බලයෙන්. භ්‍රමණ චලිතයේදී ව්‍යාවර්තයෙන්. එතකොට බලයට අනුරූප රාශිය භ්‍රමණ චලිතයේ ව්‍යාවර්තය වෙනවා. රේඛීය චලිතයේදී අපි වස්තුවක සැලකුවේ ස්කන්ධය භ්‍රමණ චලිතයේදී සැලකන්නේ අවස්ථිති ගූර්ණය. එහෙනම් m ට අදාළව I දාගන්න පුළුවන්. ඊළඟට රේඛීය චලිතයේදී අපි අරගත්තේ ත්වරණය භ්‍රමණ චලිතයේදී අරගත්තේ කෝණික ත්වරණය. එහෙනම් ඒ වෙනුවට ඇල්ෆා ආදේශ කරන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලන්ට මෙතනත් පේනවා අපි කලින් කතා කරන කතන්දරේම මොකක්ද රේඛීය චලිතයයි භ්‍රමණ චලිතය අතර තියෙන්නේ පොඩි සම්බන්ධතාවයක්. ඒකේ ගත්ත හැම ප්‍රකාශනයකටම අදාළව භ්‍රමණ චලිතයේ කවුරු හරි ඉන්නවා. ඒ අතර සම්බන්ධය අපි තේරුම් ගත්තා නම් හරියටම හරි. මම අරගන්න පුළුවන්. අපි පොඩි උදාහරණයක් කරමු. එතකොට මේ කතාව තව ටිකක් පැහැදිලි වෙයි. අපි හිතමු මෙහෙම. අපි හිතමු ස්කන්ධයේ කැපිටල් M වෙච්ච අරය කැපිටල් R වෙච්ච තැටියක් ඉන්නවා. ස්කන්ධයේ M වෙච්ච අරය R වෙච්ච තැටියක් ඉන්නවා. මම මේ තැටිය වටේට තන්තුවක් ඔතලා ඒ තන්තුවේ කෙළවරට ස්කන්ධයේ සිම්පල් M වෙච්ච අංශුවක් ගැට ගහලා තියෙනවා.
මේ තැටියේ ස්කන්ධ කැපිටල් M අරය R. හරිද? අරය R. අපෙන් අහනවා මේ පද්ධතිය ඔහොම සම්බන්ධ කරලා නිදහස් කරාම මේ සිම්පල් M අංශුව පහළට චලිත වන ත්වරණය අහනවා කියලා හිතන්න. පහළට චලිත වන ත්වරණය අහනවා. තැටිය කරකෙන කෝණික ත්වරණය ඇල්ෆා අහනවා. තන්තුවේ ආතතිය අහනවා. තන්තුවේ ආතතිය අහනවා. හරිද? තන්තුවේ ආතතිය අහනවා. ඔන්න ඔය පද තුන හොයන්න ඕනේ. මේ සරල ගානක් කතා කරන්න යන්න. නිව්ටන් නියම පාඩමේදී ඔයගොල්ලන්ට මතක ඇති නිව්ටන් නියම පාඩමේදී ත්වරණයක් ආතතියක් බලයක් හොයන්න දුන්නාම අපි කරේ එයාගේ තියෙන වැදගත් වෙන බල ටික පැහැදිලිව ඇඳගත්තා. බල ටික ඇඳලා සමතුලිතතාවයක් තියෙනවා නම් සමතුලිතතාවය සැලකුවා. එහෙම නැත්නම් චලිතයක් ත්වරණයක් තියෙනවා නම් F සමානයි m මේ දැම්මා. ඔච්චරයි කළේ. වෙන වැඩක් නෙමෙයි. එතකොට මෙතනත් ඒ වගේම මෙයාගේ චලිතය සලකලා චලිතයට අදාළ බල ටික ඇඳ ගන්න ඕන. මේ සිම්පල් M පහළට චලිත වෙන්නේ එයාගේ බර නිසා. එහෙනම් mg කියන්නේ චලිතයට අදාළ වැදගත් බලයක්. ඒ සිම්පල් M බර නිසා පහළට චලිත වෙද්දී තන්තු ඇදෙනවා. තන්තු ඇදෙන නිසා ආතතියක් හටගන්නවා. එතකොට මේ තැටිය භ්‍රමණය කරවන්නේ අර තන්තුවේ ආතතිය. තැටිය භ්‍රමණය කරවන්නේ තන්තුවේ ආතතිය. එහෙනම් ඔච්චරයි චලිතයට අදාළ බල ටික. තැටියේ බර තියෙනවා තමයි. හැබැයි බර වැඩක් තියෙනවද? නැහැ. ඇයි? ඒ තැටියේ තියෙන බරෙන් මෙලෝ වැඩක් කරන්නේ නැහැ. චලිතයට කිසිම දෙයක් කරන්නේ නැහැ. තැටියේ බර තියෙනවා. බර අර අක්ෂ දණ්ඩෙන් උස්සගෙන ඉන්න එච්චරයි. භ්‍රමණයට බරේ දායකත්වයක් නැහැ. හරිද? මොකද භ්‍රමණ අක්ෂය ඔස්සේම තමයි බර ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා. ඔන්න තියෙන බල ටික. දැන් මේගොල්ලන්ගේ චලිත සලකමු. හොඳට බලන්න. සිම්පල් M ගේ තියෙන්නේ මොන චලිතයක්ද? රේඛීය චලිතයක්. සිම්පල් M ට තියෙන රේඛීය චලිතයක් නම් අපි දාන්න ඕනේ රේඛීය චලිත සමීකරණ. රේඛීය චලිත සමීකරණ. රේඛීය චලිතයට අදාළ සමීකරණ තමයි F සමානයි ma. එහෙනම් අපි සිම්පල් M ට චලිත වෙන දිශාවට F සමානයි ma දාමු. F සමානයි ma දාමු. එහෙනම් F ට දාන්න පුළුවන් පහළට තියෙන බලය mg ඍණ ඉහළට තියෙන බලය t ආතතිය ඕක සමානයි m වතාවක් a. මම මේක පළවෙනි සමීකරණය කියලා අරගන්න. ඊට පස්සේ හොඳට බලන්න තැටියට තියෙන්නේ කැපිටල් M ට තියෙන්නේ මොන චලිතයක්ද? භ්‍රමණ චලිතයක්. භ්‍රමණ චලිතයක්. භ්‍රමණ චලිතයක් නම් දාන්න තියෙන සමීකරණය τ සමානයි I ඇල්ෆා. තැටිය කරකෙන්නේ දක්ෂිනාවර්තව. එහෙනම් අපි දාමු දක්ෂිනාවර්ත දිශාවට τ සමානයි I ඇල්ෆා. τ සමානයි I ඇල්ෆා. මෙතන මතක තියාගන්න අපි දන්නවා ස්පර්ශීය ත්වරණේ A සමානයි R ඇල්ෆා වෙනවා. එහෙනම් ඕනි එක්කෙනෙකුට ඇල්ෆා ලියා ගන්න පුළුවන් A බෙදීම R විදිහට. ඇල්ෆා ලියා ගන්න පුළුවන් A බෙදීම R විදිහට. එහෙනම් මෙතන τ වෙනුවට දාන්න පුළුවන් නේද? ආතතිය T වතාවක් අරය නේද ලම්බදුර වෙන්නේ ආතතියට. මේ අරය තමයි ලම්බදුර වෙන්නේ. එහෙනම් ව්‍යාවර්ත ලියා ගන්න පුළුවන් TR බලය වතාවක් ලම්බදුර. අවශ්‍ය ගුරුනේ තැටියක භාගයයි MR වර්ගය. අර කැපිටල් R නේ. එහෙනම් මෙතන T කැපිටල් R භාගයයි MR වර්ගය වතාවක් ඇල්ෆා වෙනුවට දාන්න පුළුවන් A බෙදීම කැපිටල් R. A බෙදීම කැපිටල් R. ඔන්න පද ටික ආදේශ කරා. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා R එකකට R එකක් කැපෙනවා. මේ පැත්තේ R ට තව R එකක් කැපෙනවා. එතකොට අන්තිමට ඉතුරු වෙන ප්‍රකාශනය ගත්තොත් අන්තිමට ඉතුරු වෙන්නේ T සමානයි
m a බෙදීම 2 කියලා. මේ දෙවෙනි සමීකරණය. t සමානයි m a බෙදීම 2. t සමානයි m a බෙදීම 2. ඔය දෙවෙනි සමීකරණය. දැන් සමීකරණ දෙකක් අරන් ඉවරයි. අපි මුලින්ම සිම්පල් ඒව හොයමු. මේ බලන්න පළවෙනි සමීකරණේ වම් පැත්තේ තියෙනවා ඍණ t. දෙවෙනි සමීකරණේ වම් පැත්තේ තියෙනවා t ධන t. ඔය ඍණ t ධන t එකතු කළොත් කැපිලා යනවානේ. ඍණ t සහ ධන t එකතු කරොත් කැපිලා යනවා. එහෙනම් මම පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ එකතු කරන්න. පළවෙනි සමීකරණෙට එකතු කරන්නම් දෙවෙනි සමීකරණය. එතකොට ඍණ t ට ධන t කැපිලා ඍණ t ට ධන t කැපිලා මට එනවා පළවෙනියයි දෙවෙනියයි එකතු කරොත් මම පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරන්නම්. එතකොට ඍණ t ට ධන t කැපිලා මට වම් පැත්ත ඉතුරු වෙනවා mg. ඕක සමානයි දකුණු පැත්තේ එනවා simple m a ධන capital M a බෙදීම 2. මට වමෙන් mg ඉතුරුයි. ඕක සමානයි පොදු හරය 2 ගත්තාම මෙතනින් එනවා 2යි simple m ධන capital M වතාවක් පොදු සාධක a එළියට යනවා. එහෙනම් මට මෙතනින් simple a වර ගන්න පුළුවන් කොහමද? 2යි mg බෙදීම capital M ධන 2යි simple m කියලා. හරිද? මම මේක පොඩ්ඩක් මාරු කළා හොඳේ. එතකොට ත්වරණය එනවා mg 2යි mg බෙදීම capital M ධන 2යි simple m. හරිද? දැන් එකක් හොයාගත්තා කියන්නේ ඊටු ඔක්කොම අරගන්න පුළුවන්. ඉතින් දැන් ඒව හෙව්වා කියන්නේ ඇල්ෆාව හොයාගන්න පුළුවන්. කෝණික ත්වරණය අරගන්න පුළුවන්. දාන්න a සමානයි r ඇල්ෆා. a සමානයි r ඇල්ෆා. a සමානයි r ඇල්ෆා. එහෙනම් ඇල්ෆා අරගන්න පුළුවන් a බෙදීම r කියලා. එතකොට a ට මේක ආදේශ කරාම ඇල්ෆා එනවා 2යි mg බෙදීම r වතාවක් m ධන 2යි simple m කියලා. ඔන්න ඇල්ෆා. ආතතිය හොයාගන්න පුළුවන් අංක දෙකෙන් දෙවෙනි සමීකරණයෙන් t සමානයි capital M බෙදීම දෙවාරයක් ත්වරණයට දාන්න පුළුවන් 2යි mg බෙදීම m ධන 2යි simple m. දෙකට දෙක කැපුණාම ආතතිය එනවා mmg බෙදීම m ධන 2යි simple m කියලා. ඔහම ආතතිය අරගන්න පුළුවන්. හරිද? මේකේ ලොකු දෙයක් නෙමෙයි අපි කළේ. මෙතන වස්තු දෙකක් චලිත වෙනවා. එකක් simple m අනිත් එක capital M. simple m උයි capital M උයි චලිත වෙනවා. simple m චලිත වෙන්නේ රේඛීය චලිතයක්. simple m ට තියෙන රේඛීය චලිතයක්. එතකොට simple m ට රේඛීය චලිතයක් නම් තියෙන්නේ අපි ඒකෙදි පාවිච්චි කරන්න ඕනේ රේඛීය චලිතයට අදාළ චලිත සමීකරණ. රේඛීය චලිතයට අදාළ චලිත සමීකරණ. capital M ට තියෙන්නේ භ්‍රමණ චලිතයක්. capital M ට තියෙන්නේ භ්‍රමණ චලිතයක්. එයාගේ තියෙන භ්‍රමණ චලිතයක් නම් අපි එතනදි පාවිච්චි කරන්න ඕනේ භ්‍රමණ චලිතයට අදාළ චලිත සමීකරණ. භ්‍රමණ චලිතයට අදාළ චලිත සමීකරණ. රේඛීය චලිතයට අදාළ චලිත සමීකරණය තමයි F සමානයි ma. ඒක පාවිච්චි කරලා බල ටික ආදේශ කරලා අර නිව්ටන් නියම පාඩමේදී වගේ හරි සරලව පද ටික ආදේශ කරන්න විතරයි තියෙන්නේ. භ්‍රමණ චලිතයට අදාළ චලිත සමීකරණය තමයි භ්‍රමණ චලිතයට අදාළ සමීකරණය තමයි τ සමානයි i ඇල්ෆා. τ කියන්නේ ව්‍යාවර්තේ පද ටික ආදේශ කරන්න තියෙන්නේ. මෙතන පොඩි විශේෂත්වයක් කරා ඇල්ෆා අපි අරගත්තා ස්පර්ශීය ත්වරණය ඇසුරින්. ඇල්ෆාව අපි අරගත්තා ස්පර්ශීය ත්වරණය ඇසුරින්. එතකොට මෙන්න මෙතන ස්පර්ශීය ත්වරණේ a නම් a සමානයි r ඇල්ෆා පාවිච්චි කරලා ඇල්ෆාව මෙතනට ආදේශ කරා.
එතන පොඩි වෙනසක් කරනවා අපි. හරිද? දැන් මේ ස්පර්ශීය තොරණේ කොහොමද සිම්පල් m ගේ තොරණයටම සමාන වෙන්නේ? සිම්පල් m ගේ තොරණ a නේ. එතකොට සිම්පල් m ගේ තොරණයටම ස්පර්ශීය තොරණේ සමාන වෙන්නේ කොහොමද? සිම්පල් m පහළට චලිත වෙනවා නම් a තොරණෙන් තන්තුව චලිත වෙන්නේත් a තොරණෙන්මයි. තන්තුව තැටියට ස්පර්ශයි. තන්තුව තැටියට ස්පර්ශයි. එහෙනම් මෙන්න මේ ස්පර්ශ ලක්ෂ්‍ය චලිත වෙන්නේ මෙන්න මේ ස්පර්ශ ලක්ෂ්‍ය චලිත වෙන්නේ සිම්පල් a තොරණෙන්ම තමයි. ඒකයි අර ස්පර්ශීය තොරණේ සිම්පල් m ගේ තොරණයට සමාන වුනේ. හරිද? මේ විස්තර ඉක්මනට දාගන්නකො කෙටි සටහනක් විදිහට. මේ විස්තර දාගන්න රේඛී චලිතයේ භ්‍රමණ චලිතයේ අතර සම්බන්ධතාවය පොඩ්ඩක් ඔහොම ලියාගන්න. ලියාගෙන ඊට පස්සේ මේ රූපය ඇඳලා මෙතන මේ රූපය ඇඳලා මේ රූපය ඇඳලා කෙටි සටහනක් විදිහට ඔක ඉක්මනට දාගන්න. ඔතන මේ තියෙන 24 වෙනි ගාන හදන්න. 24 වෙනි ගාන ඔය වගේම ගාන සුට්ටක් උත්සාහ කරන්න. 24 වෙනි ගාන උත්සාහ කරන්න. ගාන ඔයගොල්ලෝ ළඟ නැත්තම් මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඔතන මේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න. මේ ටුට් එක දැම්මට පස්සේ ගෲප් එකට ඇඩ් වෙච්ච කට්ටිය ඉන්නවනම් ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න. අරගෙන 24 වෙනි ගාන ඉක්මනට හදන්න.